समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද අනිත්‍ය සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡන්ති ඉති මේ සුපංච සුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. පින්නතුනි අද අපි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ ගිරිමානන්ද සූත්‍රයට අයිති සූත්‍ර පාඨයක්. පින්නතුලා දන්නවා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දැඩිසේ ගිලන්ව ඉන්නකොට අනන්ත මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරනවා. ස්වාමීනි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බොහෝම අසාධ්‍ය මට්ටමින් ඉන්නේ. ඉතින් උන්වහන්සේට පිහිට වෙන සේක්වා කියලා මතක් කළා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දස සංඥාවන් අනන්ත මාහිමියන් වහන්සේට කියා දීලා මේවා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඇසෙන්නට සලස්වන්නට කියලා කිව්වා. ඒ විදිහටම සිද්ධ වුණා. මේ දස සංඥාවන් ශ්‍රවණය කරලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ සුවපත් භාවයට පත් වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳවත් කරුණු පසුව පින්නතුලට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ දස සංඥාවන් මෙනෙහි කිරීම තුළින් කොහොමද අසනීප ලෙඩ සුව වෙන්නේ කියලා. එහෙමනම් මේ දස සංඥා කවුරුත් දන්නවා. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. මෙන්න මේ දස සංඥාවන් මේ සංඥා 10 පිළිබඳව ධර්මදේශනා 10ක්
සිද්ධ වෙනවා. ඉතින් මේ 10ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණොත් පින්නතුන්ලාට මේ දස සංඥාවන් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්නට අවස්ථාව ලැබෙනවා. පින්නතුනි දැන් මේ අනිත්‍ය සංඥාව දැන් මේ මාතෘකා ස්ථානයේ තබාගත් මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා පූර්ව කෘතයක්. ඒ මොකද්ද? අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ මේ අනිත්‍ය සංඥාව පුරුදු කරන්ඩ අරණ්‍යකටම යන්න කියන එක නෙවෙයි. ගහක් මුලටම යන්න කියන එක නෙවෙයි. ශුඤ්ඤාගාරයක් සොයාගෙන යන්න කියන එක නෙවෙයි. මෙතන පින්නතුනේ විශේෂයෙන්ම අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ විවේක ස්ථානයක් හොයාගන්න ඕන. ඕනෑම කර්මස්ථානයක් ප්‍රගුණ කරන්න පින්නතුනේ විවේකයේ තියෙන්න එපයි. දැන් භික්ෂුන් වහන්සේ නමකගේ මහානකම සාර්ථක කරගන්න විවේකයේ කියන එක අත්‍යවශ්‍යයි. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා ඈත වනාන්තර වලට ගිහිල්ලා පුදුම විවේකයක් භජනය කරලා තියෙන්නේ. මොකද මේ යථාර්ථය අවබෝධ කරගන්න කෙනෙකුට මේ විවේකය ඒ සැනසෙල්ල අවශ්‍යයි. එහෙම නැතුව පින්නතුනේ මහා කම්මාරාමයක් හැම වෙලෙම වැඩ කර ඒ වැඩේට මැබ්බැහි වෙලා ඉන්න කෙනෙකුට භාවනාව හදාගන්න බෑ. විශේෂයෙන් මේ අනිත්‍ය සංඥාවැනි භාවනාවක් පුරුදු කරනවා නම් අනිවාර්යෙන් විවේක ස්ථානයක් තියෙන්න ඕනේ. ඒකයි මෙතන කිව්වේ. එහෙමනම් වැඩවලින් අයින් වෙලා විශේෂයෙන්ම බස්සාරාම කියන කතාවෙන් අයින් වෙලා ඒ වගේම නින්දට තියෙන ඇබ්බැහිය ඒ තීන මිද්ද නීවරණේ නැත්තම් ඒ නින්දට තියෙන ඇබ්බැහියෙන් අයින් වෙලා පිරිසත් සමග එකතු වෙලා එක රැළට ඉන්න තියෙන ඝන සංගණිකාවෙන් අයින් වෙලා නොයේක් බැඳී සංසංගාරාමාදී ඒ නොයේක් සම්බන්ධ වලින් විශේෂයෙන්ම ඒ සම්බන්ධ වලින් අයින් වෙලා ඒ වගේම පින්නතුනි ප්‍රපංච වලින් යම් තාක් මට්ටමකට තණ්හා දිට්ඨිමාන වලිමුත් අයින් වෙලා මේ වැඩේට බැස්සොත් තමයි මේ වැඩේ ටිකක් හොඳට සාර්ථක කරගන්න පුළුවන්. මේක වරදවා තේරුම් ගන්න එපා. තණ්හා දිට්ඨිමාන නැති වුණා නම් ඉතින් නිවන් අවබෝධ කළානේ. මෙතන කිව්වේ පින්නතුනේ ඕලාරික හැටියට තියෙන ඔය මෝඩ විදිහට තියෙන ආශාවන් ඒවා ටිකක් තුනී කරගෙන ඉන්නට ඕන මේ වැඩේට බහින්න. එහෙමනම් මෙතන පින්නතුල අදහස් කරගන්නට ඕන විවේක පරිසරයක් මේ භාවනාව සඳහා අත්‍යවශ්‍යයි. එහෙමනම් මේ සංඥා 10 දීම සංඥා කියන වචනේ කියවුණා. එහෙනම් අපි මුලින්ම අනිත්‍ය කියන දේ තේරුම් ගන්න කලින් සංඥාව තේරුම් ගන්නට ඕන. මොකද්ද මේ සංඥාව කියලා කියන්නේ? සංජානාතිතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. සංඥාව කියලා කියන්නේ පින්නතුනි හඳුන ගන්නවා කියන එක. හඳුන ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුන ගන්නවා. කනෙන් ශබ්ද හඳුන ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් රස හඳුන ගන්නවා. කයෙන් පහස හඳුන ගන්නවා. සිතින් අරමුණුත් හඳුන ගන්නවා. ඒ විතරක් නෙවෙයි උසයි නම් උසයි කියලා හඳුන ගන්නවා. මිටි නම් මිටි කියලා හඳුන ගන්නවා. අම්මා හඳුන ගන්නවා. තාත්තා හඳුන ගන්නවා. බිරිඳ හඳුන ගන්නවා. රතු පාට හැටියට හඳුන ගන්නවා. මේ හඳුනා ගැනීම නැතුව ඉතින් අපිට ජීවත් වෙන්නත් බෑ. ඉතින් මෙන්න මේ හඳුනා ගැනීමට කියනවා සංඥාව කියලා. හැබැයි පින්නතුනේ පුතඥ සත්වයා මේ හඳුනා ගැනීම සිද්ධ කරන්න විපල්ලාස හැටියට. කියන්නේ හරි විදිහට හඳුනගන්නේ නැහැ. වැරදි විදිහටයි පුතඥයා මේක හඳුනගන්නේ. දැන් බලන්න.
පුතඥයා හඳුනගන්නේ කොහොමද? අනිත්‍ය දේ නිට්ටය හැටියට. එහෙම නෙවෙයි හඳුනගන්නේ. දැන් බලන්න මේ අස්පනා අපිට පේනවා අපිට මේ හැමදේම අනිත්‍ය වෙලා යනවා. නමුත් පුතඥයා හඳුනගන්නේ නිට්ටයයි කියලා. ඔන්න විපල්ලාසයක්. සංඥා විපල්ලාස. වැරදි විදිහටයි හඳුනගන්නේ. දුක් දේ හඳුනගන්නේ සැපයි කියලා. දැන් මේ සංසාරයේ දුකයිනේ. හැබැයි මේකට එන්නේ සැපයි කියලා හිතාගෙන. එතකොට බලන්න දුක් දේ සැප හටියට හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම නිවැරදි හඳුනා ගැනීමක්ද? නෑ, මේක වැරදි හඳුනා ගැනීමක්. ඊළඟට පින්නතුනේ අනාත්ම දේ ආත්ම හැටියටයි අපි හඳුනගන්නේ. අනාත්මය කියලා කියන්නේ මම මගේ කියලා වසඟේ පවත්තන්න බෑනේ මේක. ඒක අපට පැහැදිලි. නමුත් අපි කොච්චර පැල් බැඳගෙන මේක අනාත්මයි කියලා කිව්වත් ආත්ම හැටියටයි අපි මේක හඳුනගන්නේ. මොකද අනවරාග්‍ර ගමනේ අපි මේ හඳුනා ගැනීම තමයි පුරුදු කරලා තියෙන්නේ. මේ සංඥාව. ඊළඟට පින්නතුනේ අසුබ දේ අපි සුබ හැටියටමයි ගන්නෙ. හඳුනගන්න එහෙම. දැන් බලන්න මේ අපේ ශරීර කෝඩුව මේක තනිකරම අසුචි බඳුනක් හා සමානයිනේ. නමුත් මෙච්චර පිළිකුල් දේ අපි සුබ හැටියට ගන්නෙ. දැන් මේ පටික්කුල මානසිකාරේ දෙතිස් කුණපේ මුලින්ම තියෙන්නේ කෙස්ලොම් නියදත් සම් මේ පහ. දැන් බලන්න මේවා පිළිකුල් දේවල්. නමුත් බලන්න අපි කෙස් කොච්චර සුබ විදියට ගන්නවද? ඊළඟට පින්නතුනේ ලොම් ඒත් එහෙමයි. දැන් බලන්න දත් ටික නියපොතු සම. දැන් මේ කොණ්ඩේ හොඳට වැවුනම කේස කල්යාණ කියලා තින් තෑගි බෝගත් හම්බ වෙනවනේ. ඒ සුබ වශයෙන් සලකලා නෙවෙයිද? සුබ වශයෙන් සලකලා. දත් ටික ලස්සනයි නම් දන්ත කල්යාණ කියලා ඒත් හම්බ වෙනවා තෑගි බෝග. බලන්න විපල්ලාසයක හැටි. ඊළඟට හැම ලස්සනයි නම් ඒත් හම්බ වෙනවා චවි කල්යාණ. එතකොට බලන්න මේ ලෝකයා මේක හඳුනගෙන තියෙන්නේ සුබ වශයෙන්. ඉතින් එහෙමනම් මෙන්න මේකට තමයි සංඥා විපල්ලාසය කියලා කියන්නේ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සංඥාව මිරිඟුවක් හැටියට දේශනා කළේ. දැන් පින්නතුල දන්නවනේ මිරිඟුවක තියෙන ස්වභාවය නේද? මිරිඟුවක තියෙන ස්වභාවය තමයි පින්නතුනි ඈතට පේනවා. හැබැයි ළඟට ගිහිල්ලා බලනකොට එහෙම දෙයක් නැහැ. දැන් අපි හිතමු උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔන්න මෝරැලක්. මේ මෝරැල කාන්තාරයක වතුර සොයාගෙන යනවා. ඈත පේනවා මේ මුවන්ට වතුර. අනේ ළඟට ගිහිල්ලා බලනකොට එතන වතුර නැහැ. තව ටිකක් ඉස්සරහා වතුර තියෙනවා. එතෙන්ට දුවගෙන යනවා. එතෙන්ට ගිහිල්ලා බලනකොට එතන වතුර නැහැ. තව ටිකක් ඉස්සරහාට වතුර පේනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා බලනකොට එතනත් එහෙමයි. ඉතින් හරියට වෙහසිලා පිටිපස්ස හැරිලා බලනකොට මෙන්න පිටිපස්සේ වතුර තියෙනවා. ආයෙ දුවගෙන එනවා අර දුවගෙන ආව පැත්තටම. අනේ එතෙන්ට එනකොටත් එතනත් වතුර නැහැ. ඉතින් මේ විදිහට මේ සත්තු වෙහසිලා විනාශයටපත් වෙලා යනවා. අන්න ඒ වගේ තමයි අපිත් ඇත්තටම අපි මේ සංඥාවට අහු වෙලා කියලා කියන්නේ මිරිඟුවකට අහු වෙලා වගේ. මේ සංඥා විපල්ලාසයෙන් ඇත්ත දේ අපි ඇත්ත හැටියට හඳුනන්නේම නැහැ. ඒක තමයි පුතඥ කෙනෙකුගේ ස්වභාවය. හැබැයි සුතවත් ආර්ය ශ්‍රාවකයා නම් ඒක යම් තරමකින් හරි අනිවාර්යෙන් මේක තේරුම් ගන්නවා. එතකොට දැන් පින්නතුල්ලට තේරෙනව නේද? මේ සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගන්නවා. එතකොට බලන්න දැන් අපි මේ සංඥාව ටිකක් පිරිසිදු කරගන්න ඕන. මේ හඳුනා ගැනීම. ඒ නිසා අපි මුලින්ම හොඳ සීලයක පිළිටන්න ඕන. නීවරණ ධර්ම ටිකක් යටපත් කරගන්නට ඕන. හිත සමාහිත කරගන්නට ඕන. මේ සංඥාව පිරිසුදු කරන්නට නම් සිහිය අත්‍යවශ්‍යයි. සිහිය නැතුව සංඥාව පිරිසුදු කරන්න බෑ. දැන් අපිට මේ බණ අහනකොට ඇත්ත නේනම් කියලා තේරෙනවා. හැබැයි සිහිය නැත්තම්
ඒක අමතක වෙලා යනවා. දැන් බලන්න අපි කවුරුණත් මැරෙනවා කියලා දන්නවනේ. මැරෙනවා කියලා දැනගත්තට සමහරු කියන්නේ අනේ ඉතින් අපි දන්නවා මැරෙනවා කියලා. හැබැයි ඒ වචනේ කියලා මොහොතක් යනකොට අමරණීය ලීලාවෙන් තමයි හැසිරෙන්නේ. ඒ මොකද සිහිය නැහැ. එහෙමනම් මේ අවබෝධෙත් එක්ක සිහිය තියෙන්න ඕන. ඒකයි අපි භාවනා කරන්නේ. සිහිය නැතුව මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ක්‍රමානුකූලව දැන් මේ සංඥාව හදාගෙන ඇවිල්ලා ඔන්න අනිත්‍ය සංඥාවට අපි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න අපි මාර්ගයේ ටික ටික හදා ගන්නවා. එහෙමනම් දැන් සංඥාව කියන එක හරි හඳුන ගන්නවා. එතකොට පින්නතුනි අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය කියලා කියන්නේ නিত্য නොවන කියන එක නේද? අනිත්‍ය කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි, නিত্য නෑ කියන එක, නিত্য නොවන. තව විදිහකට කිව්වොත් වෙනස් වෙන. අනිත්‍ය කියලා කියන්නේ තවත් විදිහකට කිව්වොත් වෙනස් වෙන. මොනවද වෙනස් වෙන්නේ? ඇති වෙලා තියෙන දෙයක් තමයි වෙනස් වෙන්නේ. ඒක කොහොමද වෙනස් වෙන්නේ? නැති වෙලා යනවා. අන්නේ වෙනස් වීම හඳුනා ගැනීම තමයි අනිත්‍ය සංඥා කියලා කියන්නේ. එතකොට දැන් පින්නතුලට තේරෙනවා මෙන්න මේ වෙනස් වීම හඳුනා ගැනීම තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. එතකොට මේ වෙනස් වන දේ හඳුනා ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොකක්ද? දැන් මේකේ ප්‍රයෝජනයක් තියෙන්න බෑ නේද? ඉතින් මොකක්ද ප්‍රයෝජනේ? ප්‍රයෝජනේ තමයි පින්නතුනි වෙනස් වෙන දේ වෙනස් වෙනවා කියලා දැනගත්තාම ඇලෙන්නේ නැහැ. දැන් වහවහාම වෙනස් වෙලා යන දෙයකට ඇලෙනවද කවුරුත් නැහැනේ. ඇලීම් ඇති කරගන්නේ නැහැ. ඇලෙනවා විතරක් නෙවෙයි ගැටීම් ඇති කරගන්නෙත් නැහැ. අනේ මේක ක්ෂණයක් පාසා වෙනස් වෙන දෙයක්, මේ මොහොතේ තියෙන දේ නෙවෙයි ඊළඟ මොහොතේ කියලා කෙනෙකුට අවබෝධයක් ඇති වුණොත් එයා ඇලීම් ගැටීම් ඇති කරගන්නවද? ඇලීම් ගැටීම් ඇති කරගන්නේ. ඇලීම් ගැටීම් කියලා කියන්නේ පින්නතුනේ නිවන් මාර්ගය අහුරන මහා බලවේගයක් නේද? එහෙනම් ඇලීම කියලා කියන්නේ අකුසලයක්, ගැටීම කියලා කියන්නේ අකුසලයක්. මේ ඇලීම් ගැටීම් දෙක නැති කරගන්න අනිත්‍ය සංඥාව බොහෝම වටිනවා. එතකොට මෙන්න මේ අනිත්‍ය සංඥාව මේක පින්නතුනේ කෙනෙකුට නිත්‍ය සංඥාවෙන්ම කාලාන්තරයක් පුරුදු කරලා ඉන්න මනසක් එකපාරම අනිත්‍යයි අනිත්‍යයි කියලා ටිකක් කටින් කිව්වට ඉතින් කියන වෙලාවට පුංචි අවබෝධයක් ඇති වුණාට ඒක ලෙහෙසි වැඩකුත් නෙවෙයි. හැබැයි අමාරුත් නෑ. එහෙමනම් අපි ටිකක් ඕලාරික තැනකින් මේ අනිත්‍ය සංඥාව පටන් ගන්න ඕන. ප්‍රකට තැනකින්. ඕලාරික කිව්වේ ප්‍රකට තැනකින්. දැන් බලන්න අපි මේ සංස්කාර කියන දේවල් සංකාර කියලා කියන්නේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දේවල්නේ. එතකොට සංකතයක තියෙන ලක්ෂණ මොනවද? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, පවතින කාලය තුලත් වෙනස් වෙමින් පැවතීමක් තියෙනවා. ඒතර පවතින කාලය තුලත් එහෙම නිශ්චලව තියන්නේ ඒ මොහොතත් වෙනස් වෙමින් පවතින්නේ. මේක තමයි සංකතයක ලක්ෂණ. එතකොට බලන්න දැන් සවිඥානික සංස්කාර හැටියට ගත්තොත් අතීතයේ හිටපු ආදිකල්පික මිනිස්සු දැන් නැහෙනි, අනිත්‍ය වෙලා ගිහිල්ලා. ඒ වගේම දෙවියෝ, බ්‍රහ්මයෝ, තිරිසංගත සතුන් අනිත්‍ය වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ වෙනස් වෙලා ගිහිල්ලා ඒව නැහැ. දැන් මම මේ ඕලාරික තැනින් පටන් ගන්නේ. නැත්තම් ඇත්තටම අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න තියෙන මේ පංචස්කන්ධය මුල් කරගෙන. නමුත් අපි ටිකක් ඕලාරික තැනකින් ප්‍රකට තැනකින් මේක ආරම්භ කළොත් බොහොම පහසුයි. ඒතර සම්බේ සංඛාරා අනිච්චා කියලා කිව්වහම සියලු සංස්කාර. එතකොට බලන්න අවිඥානික හැටියට ගත්තොත් ඔය ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් මිල මුදල්
යාන වාහන හැමදේම බඩු මුට්ටු මේ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි ගංගා ඇලදොල සියල්ලම. ඒ වගේම මහා පොළොව, මහා මෙරු පර්වතය, මහා සාගරය පවා යම් කිසි දවසක පින්නතුනි කපුරු පිච්චුවා වගේ විනාශ වෙලා යනවා. එතකොට බලන්න සබ්බේ සංඛාරා අනිච්චා, සියලුම සංස්කාරයෝ අනිත්‍යයි. නේද? ඉතින් සත්‍ය සූර්යග්ගමන සූත්‍රයේ සඳහන් වන්නේ මේ ලෝක විනාශය වෙන විදිහ. ඒක තමයි අනිත්‍ය සංකතයක ලක්ෂණ. මේක හැමදාම පවතින්නේ නැහැ. ඊළඟට පින්නතුනේ අපේ ජීවිතය අපි ප්‍රථම යාමයේ, මධ්‍යම යාමයේ, පච්චම යාමයේ කියලා කොටස් තුනකට බෙදෙනවා. දැන් මම මේ ප්‍රකට දේවල් ටික මුලින්ම කියන්නේ. එතකොට අපේ ජීවිතය දැන් මේ ඇත්තන්ට තේරෙන විදිහටම කිව්වොත් ලදරු කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන් මේක කොටස් තුනකට බෙදනවා. එහෙම කොටස් තුනකට බෙදලා පින්නතුනේ අපි බලනවා මේ ජීවිතේදී. දැන් බලන්න ජීවිතේ පටම කාලේ නැත්නම් ලදරු කාලයේ තිබිච්ච සංස්කාර නාම රූප මධ්‍යම වයසට එනකොට අනිත්‍ය වෙලා ගිහලා වෙනස් වෙලා. පුංචි කලලයකින් ආරම්භ වෙන අපි මොන තරම් විපරිණාමයකටපත් වෙනවද නේද? ඒක තමයි අනිත්‍ය ලක්ෂණයේ ස්වභාවය. ඊළඟට මධ්‍යම වයසේ හිටපු ස්වභාවය පච්චම වයසට යනකොට පින්නතුණු වෙනස් වෙනවා. දැන් මධ්‍යම වයසේ තිබිච්ච සංස්කාර වයෝවෘද්ධ වෙනකොට නැති වෙලා යන ඕන අනිත්‍ය ලක්ෂණය. ඊළඟට පින්නතුණු අපේ මේ ජීවිතය අවුරුදු 100ක් කියලා හිතමු. ඉතින් මේක අපි අවුරුදු 5න් 5ට වෙන් කරනවා. මහේ ගොඩවල් අවුරුදු 100ක් දැම්මොත් 20ක් වෙනවා. දැන් බලන්න පළවෙනි අවුරුදු 5 තියෙන සංස්කාර නෙවෙයිනේ දෙවෙනි අවුරුදු 5ට එනකොට ඒවා වෙනස් වෙලා. දෙවෙනි අවුරුදු 5 තිබිච්ච සංස්කාර නෙවෙයිනේ තුන්වෙනි අවුරුද්දට එනකොට ඒවා වෙනස් වෙලා. එතකොට බලන්න මේ සංස්කාරයන්ගේ ස්වභාවය සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර අනිත්‍යයි. ඊළඟට පින්නතුනේ අපිට පුළුවන් මේ අවුරුදු 100ක් වෙන මේ ජීවිතය කොටස් 4 බෙදන්න. ඒතර 24ක් වෙනවා. පළවෙනි අවුරුදු 4 තිබිච්ච සංස්කාර දෙවෙනි අවුරුදු 4 වෙනකොට නෑ ඒව නෑ. ඒව ඉවරයි. ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක අපි පස්සේ පින්නතුලට පැහැදිලිව තේරුලා දෙනවා. දැන් මේ ටික හොඳට හිතට ගන්න. ඊළඟට පින්නතුනේ මේ අවුරුදු 100ක් තියෙන ජීවිතේ අපි අවුරුදු 3න් 3ට බෙදනවා. එතකොට කොටස් 33ක් වෙනවා. පළවෙනි අවුරුදු 3 අපි ඒ තියෙන සංස්කාර දෙවෙනි අවුරුදු 3 වෙනකොට තියෙනවද? නෑ. දෙවෙනි අවුරුදු 3 වෙනකොට ඒවා නැති වෙලා යනවා. ඊළඟට පින්නතුනේ දෙවෙනි අවුරුදු 3 තියෙන සංස්කාර තුන්වෙනි අවුරුදු 3 වෙනකොට ඒවා වෙනස් වෙලා යනවා, අනිත් වෙලා යනවා. ඉතින් ඔය විදිහට දකින්න ඕන. ඊළඟට මේක අවුරුදු 2කින් 2කට බලන්න පුළුවන්, අවුරුද්දෙන් අවුරුද්දට බලන්න පුළුවන්. ඊළඟට ඍතු අවුරුද්දට ඍතු 3ක් තියෙනවා, හේමන්ත ගිම්ම වස්සාන කියලා. හේමන්ත ඍතුවේ තිබිච්ච සංස්කාර නෙවෙයි ගිම්මහන ඍතුවට යනකොට ඒවා වෙනස් වෙලා. අනිත්‍ය ස්වභාවය. ඊළඟට මේක මාසෙන් මාසෙ බලන්න පුළුවන්. සතියෙන් සතිය බලන්න පුළුවන්. නවන දිවෙන වෙනකොට. ඒ වගේම පින්නතුනේ දවසින් දවස පැයෙන් පැය විනාඩියෙන් තප්පරෙන් තප්පරය බලන්න පුළුවන්. පළවෙනි තප්පරයේ තිබිච්ච සංස්කාර නෙවෙයි දෙවෙනි තප්පරයට යනකොට අනිත්‍ය වෙලා ගිහිල්ලා. ඒක තමයි ස්වභාවය. අර පහනක් දැල් වෙනකොට අපිට හිතින්නේ එකම පහන දැල් වෙනවා කියලානේ නේද? නමුත් නෑ පින්නතුනේ එකම පහන නෙවෙයිනේ. ඒ තෙල් පත්තු වී විනාශ වෙලා යනවා. ඒ අවශ්‍ය තැනට තෙල් බිඳුවක් එනවා. ඒ ටික පත්තු වෙලා විනාශ වෙලා යනවා. ඉතින් තාම ක්ෂණයකින්ම නැවත අලුත් තෙල් ටිකක් එනවා. ඒ ටික පත්තු වෙන ඒ ටික විනාශ වෙලා යනවා. ඉතින් අපිට හිතෙන්නේ මේ එකම පහන තමයි මේ දැල් වෙන්නේ කියලා. නෑ, ඒ පහන විනාශය කර අනිත්‍ය වෙලා යන්නේ. ඉතින් අපි මේ යථාර්ථය තේරුම් ගන්නට ඕන. ඉතින් එහෙමනම්
මේ අනිත්‍ය ලක්ෂණය ඇත්තටම භාග්‍යතුන් වහන්සේ මෙතන තෝරන්නේ රූපං අනිච්චං වේදනා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං. මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ මේ අනිත්‍ය සංඥාව, මේ අනිත්‍ය ලක්ෂණය, මේ සංඥාව හැඳින ගැනීම පැහැදිලි කරන්නේ. එහෙනම් අපි පංචස්කන්ධය ගැන බොහෝම කෙටියෙන් තේරුම් ගන්න ඕන. පංච උපාදානස්කන්ධය කියන එක අපි කවුරුත් දන්නවනේ නේද? රූපස්කන්ධය කියන්නේ රුප්පතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන නිසා තමයි රූපය කියලා කියන්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් තමයි රූපය. එතකොට මේ පඨවි කියන්නේ තද ගතියද? ගතිය නෙවෙයි, තද ස්වභාවය. ආපෝ වැగిරෙන ගතිය නෙවෙයි, වැగిරෙන ස්වභාවය. තේජෝ උණුසුම් ගතිය නෙවෙයි, ස්වභාවය. වායෝ මේ වායු ස්වභාවය. ඇත්තටම මේ ධාතු හතර ඇහැට පේන්නේ නැහැ. මේ සතර මහා ධාතුන් නිසා උපාදා රූප හට ගන්න. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් නිසා වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකයයි ඕනම තැනක අන්තිමට තියෙන. එහෙමනම් පින්නතුනේ රූපය කියන එක දැනට නාමිකව හිතේ තියාගන්න, කැඳිලා බිඳිලා විනාශ වෙලා යන දේ තමයි රූපය. දැන් සමහර වෙලාවට අපි රූපය කියලා කියන්නේ අපිට මේ පේන්න තියෙන බාහිර දේවල් වලට නේද? බාහිර නොයෙක් ගස් කොළන්, එක එක පුජ්‍යලයෝ, නොයෙක් දේවල් ඒවා අපි රූප හැටියට සලකනවා. ඒ සම්මුතිනේ පින්නතුනේ. ඒ ප්‍රඥප්ති. අපි දැන් ගෙයක් කියලා ගත්තොත් අපි සම්මුතියක් හැටියට, ප්‍රඥප්තියක් හැටියට ගේ කියලා එක හඳුනා ගන්නවා. හැබැයි ඒ ගෙදර හදලා තියෙන gadol ටික ගලවලා පැත්තකට දැම්මොත්, ඒ වගේ වහලේ ගලවලා පරාල ටික පැත්තකට දාලා සෙවිලි ටික පැත්තකට දාලා වැලි gadol ඔක්කොම පැත්තකට දාලා ටයිල් ආදී සියලු දේවල් පැත්තකට දැම්මොත් අපි ඒකට ගෙයක් කියලා කියනවද? නැහැ. ඒක වෙන වෙන නම් වලින් කියනවා. පරාල, ලී, උළුවව්, gadol, වැලි ඔය ආදි වශයෙන්. තේ දේවලුත් පින්නතුනේ අන්තිමට අපට පුළුවන් නම් අඹරලා කුඩු කරලා දූවිලි බවට පත් කරොත් අර එක නමක්වත් නැහැ දූවිලි. ඒ දූවිලි ටිකෙත් මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. අර තද ස්වභාවය, තද ගතිය නෙවෙයි. ගතිය කියලා අපි හිතන්නේ නැහැ. තද ස්වභාවය. මොකද මේ ඇහැට පේන්නේ නැහැ. ඊළඟට ඔය කියන ස්වභාව හතර. ඕක තමයි පින්නතුනේ රූපය කියලා කියන්නේ. ඉතින් මේ වගේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයට තමයි රූපය කියලා කියන්නේ. මොනවද හටගත්තේ? අර වන්න ගන්ධ රස ඕජා කියන මෙන්න මේ හතර. එහෙමනම් රූපය කියන එක දැන් ටිකක් පැහැදිලි. වේදනාව කියන්නේ වේදනාව කියලා කියන්නේ පින්නතුනේ වේදයතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. ඇත්තට මේ පංචස්කන්ධය බොහෝම කෙටියෙන් මම තෝරන්නේ. මොකද අපිට නැවත මේ අනිත්‍ය සංඥාවට එන්න ඕන. එහෙමනම් දැන් අපි පංචස්කන්ධය මුල් කරගෙන අනිත්‍ය සංඥාව දකින්නේ. එහෙමනම් පංචස්කන්ධය මේ වෙලාවේ සිහිපත් කරගන්න ඕන. රූප කියන එක හරි. වේදනාව කියලා කියන්නේ මොකක්ද? වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන්නේ. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. ඒතර මේක තමයි වේදනාව කියලා කියන්නේ. මේකත් පින්නතුනි සනයක් පාසාම ඇති වෙනව නැති වෙනව. ඒක පස්සේ අපි තෝරන්න. දැනට පින්නතුල තේරුම් ගන්න වේදනාව කියන්නේ එතකොට විඳිනවා කියන එක. සංඥාව කියන එක අපි තේරුම් ගත්තා. හඳුන ගන්නවා කියන එකනේ සංඥාව කියන්නේ නේද? සංඥාව කියලා කියන්නේ හඳුන ගන්නවා කියන එක. සංඛාර කියලා කියන්නේ සංකතං අபிසංකරන්ති තිකෝ භික්ඛවේ තස්මා සංඛාරාති උච්චති. සංඛාර කියලා කියන්නේ සංකතේ විසින් අபிසංස්කරණය කරනවා.
කියන්නේ සංකතය විසින් නැවත සකස් කරලා දෙන රූපේ තව නැවත රූපයක් හදලා දෙනවා. වේදනාව නැවත වේදනාවක් හදලා දෙනවා. සංඥාව නැවත සංඥා හදලා දෙනවා. අபிසංස්කරණය කරනවා කියන්නේ අන්න ඒකයි. එතකොට පින්නතුනි සංඛාර කියලා කිව්වහම මේ චේතනාව මුල් කරගෙන තියෙන සියලුම චෛතසිකනේ. වේදනාවත් සංඥාවත් හැරුණාම ඊටු චෛතසික 50ම සංඛාර. දැන් බලන්න කුසල චේතනාව මුල් කරගෙන ලෝභයක් ඇති වුණත් ඒක සංඛාරයක්. ඊළඟට ද්වේෂයක් ඇති වුණත් ඒක සංඛාරයක්. චේතනාව මුල් කරගෙන සද්ධාව ඇති වුණත් සතිය ඇති වුණත් මේ සියල්ලම පින්නතුනේ සංඛාර. ඉතින් මේ සංඛාර කියන පදේ බොහොම සංකීර්ණ එකක්. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර ආදී වශයෙන් තෝරනවා. ඊළඟට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර වශයෙන් තෝරනවා. ඊළඟට අවිඥානික, සවිඥානික ආදී වශයෙන් මේ සංඛාර පදය බොහෝ තැන්වල නොයේක් විදිහට තෝරලා තියෙනවා. ඉතින් එහෙමනම් දැනට පින්නතුලා තේරුම් ගන්න සංඛාර කියලා කිව්වේ මෙතන සංස්කාර ස්කන්ධය කියලා චේතනාව මුල් කරගෙන තියෙන මේ චෛතසික ටික සංඛාර. ඒවත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒවත් සදාකාලික නෑ, වහ වෙනස් වෙනවා. ඊළඟට විඥානය. විඥානාතීතිකෝ භික්ඛවේ විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. විඥාන ස්කන්ධය. මොනවද දැනගන්නේ? ඇහෙන් රූප දැනගන්නවා. කනෙන් ශබ්ද දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස දැනගන්නවා. කයෙන් පහස දැනගන්නවා. සිතින් අරමුණු දැනගන්නවා. එතන මෙන්න මේක තමයි පින්නතුනේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒතර දැන් පින්නතුල පංචස්කන්ධය කියලා කියන්නේ අපිට මේ පේන්න තියෙන කයටනේ නේද? ඒකත් හරි. මේ රූපය මුල් කරගෙන තියෙන. ඉතින් මේ සිතක් පවතින්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාර කියන මේවා මුල් කරගෙන මේ වගේ බැසගෙනනේ. හැබැයි පින්නතුනි අපි මීට වඩා ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕන. දැන් අපි මේ ඇහෙන් රූපයක් දකිනවා. ඇහෙන් රූපයක් දකිනකොට ඒ දකින්නේ අපි ඇහැ කියන්නේ රූපයක්. රූපස්කන්ධයට අයිති කොටසක්. එතකොට බාහිරින් දකින දේවලුත් රූපයක්. ඒකනේ ගෝචර රූප කියලා කියන්නේ. ඒකට කියන රූපයක් දකින ඒකට කියන්නේ රූප කියලා. එතකොට බලන්න මේ රූපේ අපි දැක්කහම අපි ඒක දැකලා අපේ හිතට ඒක ගන්නවා. දැන් බලන්න පින්නතුන රූපයක් දැක්කහම එතන රූපස්කන්ධය දැන් රූපයකින් දැක්කේ රූපයක් අපි දැක්ක මොනවා හරි රූපයක්. ඒතර මේක රූපස්කන්ධය හැටියට ගන්න පුළුවන්. එතකොට පින්නතුනේ රූපේ දැක්කහම අපිට සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි මධ්‍යස්ථ වේදනාවක් හරි හට ගන්නවා. දැන් අපි කැමති රූපයක් නම් ඔන්න සුඛ වේදනාවක්. අකමැති රූපයක් නම් දුක් වේදනාවක්. මේ දෙකම නැත්තම් මධ්‍යස්ථ වේදනාවක්. දැන් මධ්‍යස්ථ වේදනාව හරියම සියුම්. සමහරව හිතනවා මට එහෙම වේදනාවක් නැහැ කියලා. නෑ, වේදනාවකින් තොරව මොහොතක්වත් ඉන්න බෑ අපට. එහෙම සැප වේදනාවක්, දුක් වේදනාවක් ප්‍රකටව ලැබෙන්නේ නැත්නම් එතන තියෙන්නේම මධ්‍යස්ථ වේදනාව. එතකොට බලන්න මේ වේදනාවලදීත් පින්නතුනේ මොකද වෙන්නේ? සැප වේදනාවන් නම් ඉතින් රාගය, රාගානුසය. දුක් වේදනාවක් නම් පටිඝානුසය. මධ්‍යස්ථ වේදනාවක් නම් අවිජ්ජානුසය. ඉතින් මොනවා හරි කෙලෙස් තමයි ඇති වෙන්නේ. එතකොට බලන්න මේ වේදනාව. එතකොට දැන් අපි රූපයක් දකිනකොට ඔන්න ඒකෙන් වේදනාවක් වින්දා වේදනාස්කන්ධය ඇති වෙනවා. ඊට පස්සේ අපි හඳුනා ගන්නවා මේක මෙහෙම එකක්, මලක්, මේක ගහක්, මේක අහවලා, මේ අම්මා, මේ තාත්තා. ඒ දැකපු දේ අපි හඳුනා ගන්නවා. එතකොට ඒක සංඥාස්කන්ධය. ඊළඟට පින්නතුනේ හඳුනාගත්ත දේ නිසා චේතනා පහල කරගෙන ඉතින් කුසල කර්මත් සිද්ධ වෙනවා. අපි කැමති දෙයක් දැක්කනම් ලෝභ සහගත දෙයක් නම් ලෝභය තියෙනවා, සංස්කාර. ඊළඟට අපි කුසල ආරම්මණයක් ස්වාමීන් වහන්සේ නමක් බණ කියනවා දැක්කනම් ඒක කුසල ආරම්මණයක් නේ, සද්ධාව ඇති වෙනවා. ඒකත් සංස්කාර. එතකොට ඒක තමයි සංස්කාර ස්කන්ධය. එතකොට බලන්න අර රූපේ දැකීම තුළ වේදනාවක් එතන තිබුණා, හඳුනා ගැනීමක් එතන තිබුණා. ඒ නිසාම සංස්කාර පහළ වුණා.
ඊළඟට පින්නතුනි දැන් මේ රූපේ දකින්නේ මොකෙන්ද? විඥානය. ඇහැයි රූපයයි එකතු වුණා විඥානය ආදරයෙන් චක්කු විඥානය කියන්නේ. චක්කු විඥාණයෙන් තමයි මේක පරිපූර්ණ වෙන්නේ. එතකොට එතන විඥානස්කන්ධය. එතකොට බලන්න පින්නතුනි අපි එක රූපයක් දකිනකොට එතන පංචස්කන්ධය පහළ වෙලා. ඒ රූපය දැකලා අපි ඒ ෂණෙහිම තව රූපයක් දකිනකොට අර පංචස්කන්ධයේ අභාවයට යනවන නැවත පංචස්කන්ධයක් හට ගන්නවා. ඕක තමයි අපි දැක ගන්න ඕනේ මේ රූපේ හට ගැනීමයි අත්ංගමයි අපි දැනගන්නට ඕන. එතකොට බලන්න පින්නතුනේ මේක මහා පුදුම දෙයක්. ඒතර පංචස්කන්ධයක තප්පරයකට කොච්චර ඇති වෙනවද? දැන් එක රූපයක් දැකලා ඒ රූපේ නිසා පංචස්කන්ධය ඇති වෙලා නැති. තව පංචස්කන්ධයක් හට ගන්නකොටම අරක නැති වෙලා යනවා. තව රූපයක් දකිනකොටම අර පංචස්කන්ධය නැති වෙනවා. ආයෙ පංචස්කන්ධයක් හට ගන්නවා. ඉතින් ඇහෙන් විතරද ඕක වෙන්නේ? කනෙමුත් ඕක සිද්ධ වෙනවා. කනෙන් ශබ්දයක් අහනකොට ශබ්දය කියලා කියන්නේ ශබ්ද රූපේනේ. මොකද ගෝචර රූපවල ශබ්දේ රූපයක්. ඒතර එතන තියෙන රූපස්කන්ධේ. එතකොට ඒ ශබ්දේ නිසා වේදනාවක් ඇති වෙනවා. ඔන්න වේදනාස්කන්ධේ. ඊළඟට පින්නතුනේ ඒ ශබ්දය අපි හඳුනා ගන්නවා. මෙන්න මේ හඬ අහවලාගේ හඬ නොයෙක් විදිහට ඒක අපි හඳුනා ගන්න සංඥාස්කන්ධේ. ඊළඟට බලන්න මේ ශබ්දේ නිසා සංස්කාරස්කන්ධය කුසල කුසල චේතනා පහළ වෙනවමයි. සංස්කාරස්කන්ධය අපි මේ ශබ්දේ දැනගන්නවා විඥානස්කන්ධය. එතකොට බලන්න පංචස්කන්ධය ඇති වෙන විදිහ. පින්නතුනේ හිතන්න එපා මේ පංචස්කන්ධ එක පිට එක නැත්තම් එකටම ඔක්කොම ඇති වෙනවා කියලා. දැන් අපි හිතමු යම් කිසි අපි රූප වාහින දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඒ රූපත් පේනවා, ශබ්දත් ඇහෙනවා. ඒ අතරතුරේ අපි මොනවා හරි කෑමක් කකා බිබී ඉන්නවා නම් ඒක දිවටත් දැනෙනවා. මේවා ෂණිකවම අපිට එකටම දැනෙනවා වගේ තමයි තේරෙන්නේ. හැබැයි පින්නතුනේ ධර්මානුකූලව විග්‍රහ කරනකොට දැනගන්නකොට අපි තේරුම් ගන්න ඕන මේවා එකට පහළ වෙන්නේ නැහැ. මේ වාගේ තියෙන වේගවත් භාවය නිසා තමයි අපට මේවා අර එකටම පහළ වෙනවා වගේ දැනෙන්නේ. අර ගිනි පෙල්ලක් අරගෙන මේ ගිනි පෙල්ල හයියෙන් කැරකුවොත් පින්නතුනේ ගිනි බෝලයක් වගේ මේ පේන්නේ නේද? නමුත් එතන ගිනි බෝලයක් නෑ, ගිනි පෙල්ලක් තියෙන්නේ. අන්න ඒ වගේ මේ වේගෙන් මේ භ්‍රමණය වීම නිසාම මේ වේගයෙන් ඇති වෙලා නැතිවීම නිසා අපට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක තේරුම් ගන්න ඕන. එතකොට බලන්න එක මොහොතක මේ පංචස්කන්ධයේ අනිත්‍ය වෙලා යන හැටි. එක මොහොතක පින්නතොනි රූපයක් දකිනකොට පංචස්කන්ධ හට අරගෙන විනාශ වෙලා මොන තරම් ඡනිකෝ මේ සන බංගුරත්වයේ සිද්ධ වෙනවද? ඉතින් මෙන්න මේක තමයි පින්නතොනි ඇති සැටියෙන් දැකීම කියලා කියන්නේ. එහෙමනම් මේ අනිත්‍ය සංඥාව දකින්නවා කියලා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒක ඊටාම වටිනා දෙයක්. මොකද මේ தত্ত্বය අපට දැක ගන්න පුළුවන්කම ලැබුණොත් අපිට පින්නතුනි යථාර්ථේ කරා යන්න ඒක ලොකුම උපකාරයක්. ඉතින් ඔය විදිහටම පංචස්කන්ධේම අපට අනිත්‍ය වශයෙන් දකින්න බැරිද? දැන් වේදනාස්කන්ධය ගත්තාම රූපස්කන්ධේ වගේමයි වේදනාස්කන්ධයක්. දැන් බලන්න සැප වේදනාවක් හටගෙන ඒ මොහොතේම දුක් වේදනාවක් හට ගන්නකොට අර මුලින් තිබ්බ සැප වේදනාව අනිත්‍ය වෙලා යනවා. ඊළඟට දුක් වේදනාවක් තියෙන වෙලාවේ උපේක්ෂා වේදනාවක් ඇති වුණොත් දුක් වේදනාව නැති වෙලා යනවා. ඒක සදාකාලික නෑ. හඳුන ගැනීමත් එහෙමයි. කොච්චර අනිත්‍ය වෙලා යනවද? එතකොට පින්නතුනේ මේ ලෝකේ අනිත්‍යෙන්තරෝ එක මොහොතක්වත් තියනවද? එක මොහොතක්වත් නැහැ. දැන් බලන්න සංඥාව පින්නතුනේ දැන් අපි ඇහෙන් රූප හඳුන ගන්නවා. ඒකම ශබ්ද හඳුන ගන්නකොට රූප හඳුන ගැනීම අනිත්‍ය වෙලා යනවා. ඊළඟට ශබ්ද හඳුන ගන්නකොට ඊළඟට ශබ්දේ හඳුනගෙන ඉන්නකොට ඊළඟට අපි නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නකොට අර ශබ්ද හඳුන ගැනීම අනිත්‍ය වෙලා යනවා. එතකොට ඇති වෙනවා ඊළඟට පින්නතුනේ නැති වෙලා යනවා. ඕක තමයි ස්වභාවය. ඔය විදිහට පින්නසේ සංස්කාරත් එහෙමයි. සංස්කාරත් දැන් මේ එක වෙලාවකට එක චේතනාවක් මුල් කරගෙන ඕන තරහසිතක් පහළ වෙනවා. ඒකම සද්ධාසිතකුත් පහළ වෙන වෙනත් අරමුණක් නිසා. එතකොට බලන්න කොච්චර අනිත්‍ය වෙලා යනවද කියලා.
එතකොට පින්නතුනේ මේ අනිත්‍ය ස්වභාවය යම් කෙනෙක් දකිනවා නම් ඒක තරම් වටිනා දෙයක් නැහැ. මොකද මේ අනිත්‍ය ස්වභාවයේ දකිනකොට පින්නතුනේ මෙන්න මේ සනබංගුරත්වයේ දකිනකොට කිසිම කෙනෙක් මේවට පින්නතුනේ ඇලෙන්නේ නැහැ. ඒකනේ මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඒ තරම් වටිනා පින්කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තින්නේ. අර වේලාම බ්‍රාහ්මණයාට. වේලාම බ්‍රාහ්මණයා කියලා කියන්නේ පුදුම විදිහට දන් දීපු කෙනෙක්. මේ බ්‍රාහ්මණයා පින්නතුනි බලන්න මේ බ්‍රාහ්මණයා හැම දෙයකින්ම 84000 ගාන දන් දුන්නා. රත්තරන් පාත්‍ර නම් 84000ක්. රිදී පාත්‍ර නම් 84000ක්. ඒ වගේ රිදී පුරවලා දෙන්නේ. ඊළඟට අස්වැයන් 84000ක්. ඇත්තු 84000ක්. ඉතින් මේ වගේ පින්නතුනි මාලිග 84000ක් මේ විදිහට. මේක මහා පුදුම දානයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ දානයට වඩා එක සෝවාන් පුජ්‍යලයකට දෙන දාණය වටිනවා. සෝවාන් පුජ්‍යලයකට දෙන දාණයට වඩා සෝවාන් පුජ්‍යලයෝ 100කට දෙන දාණයට වඩා සකදාගාමි කෙනෙකුට දෙන දාණය වටිනවා. ඔය විදිහට සකදාගාමි අනාගාමි ඊළඟ රහතන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙන දාණයටත් වඩා මහා සංඝයාට දෙන දාණය උතුම් වෙනවා. ඉතින් මහා සංඝයාට දෙන දාණයටත් වඩා පින්නතුනි ස්වාමින් වහන්සේලාට සිවුදුකින් හමන මහා වඩින මහා සංඝ රත්නයට කුටි සේනාසනයක් පූජා කරන එක මහත්ඵල වෙනවා. කුටි සේනාසනයක් පූජා කරනවටත් වඩා හදවතින්ම බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ යනවා ඒක උතුම් කියනවා. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ යනවටත් වඩා සරණ පිහිටලා සීලයක පිහිටනවා නම් ඒක ඊට වඩා හොඳයි කියනවා. ඊළඟට තිසරණේ පිහිටලා සිල් රකින්නටත් වඩා ඒක අසුරසොනක් ගහන මොහොතේ මෛත්‍රී වඩනවා නම් ඒක ඊට වඩා හොඳයි කියනවා. ඒ වගේම මෛත්‍රී වඩනවාට වඩා ඊටත් වඩා එක මොහොතක් එක තප්පරයක් අසුරසොනක් ගහන මොහොතේ අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට බලන්න මේ අනිත්‍ය සංඥාව තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන ලොකුම පින්කම බලපුවාම. ලොකුම කුසලය තමයි අනිත්‍ය ප්‍රගුණ කිරීම. අනිත්‍ය හඳුනා ගැනීම. මේ අනිත්‍ය සංඥාව අනිත්‍ය භාවනාව වැඩි වීම. එතකොට බලන්න පින්නතුනි මේ අනිත්‍ය සංඥාව බහුල වශයෙන් වඩනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් පහක් ගැලවිලා යනවා. බලන්න මේ භාවනාව හොඳට වඩනකොට එක පාරම කෙලෙස් පහක් ගැලවිලා යනවා. මොනවද මේ කෙලෙස් පහ? කාම රාගය නැති වෙලා යනවා. රූප රාගය නැති වෙලා යනවා. භව රාගය නැති වෙලා යනවා. ඊළඟට අවිද්‍යාව නැති වෙලා යනවා. අස්මිමාන්‍ය නැති වෙලා යනවා. එතකොට බලන්න පින්නතුනේ එක භාවනාවකින් ක්ලේශ ධර්ම පහක් නැති වෙනවා. දැන් අපි දන්න විදිහට මෛත්‍රියෙන් නැති වෙන්නේ ද්වේෂය නැති කරගන්න ඕන නම් මෛත්‍රියෙන් ඒක නැති කරගන්න පුළුවන්. මෛත්‍රී වැඩි වීම තුළින් ද්වේෂය නැති වෙනවා. අසුභය වැඩි වීම තුළින් රාගය නැති වෙනවා. ඊළඟට ආනාපාන සතිය වැඩි වීම තුළින් වික්ෂිප්ත භාවය නැති වෙලා යනවා. නමුත් බලන්න පින්නතුනි අනිත්‍ය සංඥා වැඩි වීම තුළින් කාම රාගය මේ කාම භවයේ උපදින්න තියෙන ශක්තිය තින් නැති වෙලා හීන වෙලා යනවා. කාම රාගය නැති වෙනවා. රූප රාගයත් රූප ලෝකවල උපදින්න තියෙන කැමැත්තත් නැති වෙලා යනවා. භව රාගය කියලා කියන අරූප ලෝකවල උපදින්න තියෙන කැමැත්තත් නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි මේ අනවරාග්‍ර ගමනට මූලික හේතුවක් වෙන අවිද්‍යාවත් නැති වෙනවා. මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම තුළින්. දැන් බලන්න පින්නතුනේ අපි ගමනක් යනවා. අපි කොහේ හරි යනකොට පින්නතුනේ ගමන අපි යන්නේ ගමනාන්තයේ දුකක් කියලා අපි දන්නේ නැති නිසා සැපක් කියලා හිතාගෙන යනවා. හැබැයි අපි දන්නේ නැහැ එතන දුකක් තියෙනවා කියලා. අන්නේ නොදන්න කම නිසා ඒ වගේ දෙයක් නේ අවිද්‍යාව කියන්නේ. ඉතින් සසර ගමන අපි මේ යන්නේ අපි යන මේ අනවරාග්‍ර ගමන ගැන අපට වැටහීමක් නැහැ, අවබෝධයක් නැහැ. එතකොට බලන්න මේ කියන අවිද්‍යාවත් නැති වෙනවා කියන්නේ මේ අනිත්‍ය සංඥාවට කොච්චර ප්‍රබල භාවනාවක්ද මේක.
ඊළඟට අස්මිමාන්නේ. මේ පංචස්කන්ධයට මම කියන හැඟීම දාගෙන ඉන්න මේ ස්වභාවය. ඉතින් මේ අස්මිමාන්නයත් නැති වෙලා යනවා. මේ දෘෂ්ටියත් නැති වෙලා යනවා. එතකොට බලන්න එක භාවනාවකින් කෙලෙස් 5යි. ඉතින් මෙච්චර වටිනා භාවනාවකට අපේ දෛනික ජීවිත තුළ අපි මේකට හොඳ අවස්ථාවක් දීලා තියෙනවද? අපි කියන්නේ ඉතින් අපිට පළපුරුදු භාවනාවක් කොහේ කරගෙන යනවා, මෛත්‍රිය ටිකක් කරනවා, බුද්ධානුස්සතිය වඩනවා. ඉතින් මම මේවා අව탁සිරු කරනවා හැම නෙවෙයි. ඒවා තියෙන්න ඕන. හැබැයි පින්නතුනේ සියලුම භාවනාවන්ට වඩා මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම හරිම වටිනවා. ඒකේ වටිනාකම කියා නිම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා තුනකින් සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ සඳහන් වන මේ අනිත්‍ය සංඥා සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා මේ කෙලෙස් ගැලවෙන හැටි. ලස්සන උපමා තුනක් උන්වහන්සේ දේශනා කරනවා. ඒ උපමා තුන තමයි පින්නතුනි දැන් බලන්න තථාගතයන් වහන්සේ වදාරනවා දැන් සරත් ඍතුවේ කියන්නේ හේමන්ත ඍතුවේ සීසාන ගොවියෝ හේමන්ත ඍතුවේ පින්නතුනේ සීසාන ගොවියෝ ඉන්නවනේ. ඉතින් මේ ගොවියෝ නගුල හොඳට තද කරලා අර මඩට නගුල හොඳට ඇනලා හරකට මේ නගුල සම්බන්ධ කරලා හරකාව ඇවිද්දවනවා. එතකොට මොකද වෙන්නේ? ගොවියා අර නගුල හොඳට තද කරගෙන ඉන්නකොට අර මඩේ තියෙන ගොයන් මුල් ගැලවිලා උඩට එනවා. වල් පැලෑටි ගැලවිලා උඩට එනවා. ඒවා ඇම්බරිලා විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ මේ අනිත්‍ය සංඥාව වඩනකොට සියලුම කෙලෙස් මුල් ලෝභ, දේශ, මෝහ කියන මේ කෙලෙස් මුල් ගැලවිලා යනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සන උපමාවන් වලින් අපට මේක පැහැදිලි කරනවාද. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අනිත්‍ය සංඥාව වඩනකොට තව උපමාවකින් පින්නතුනේ බබුස්තන කියලා තියෙනවා තන වර්ගයක්. මේ තන පින්නතුනේ මේකේ ලොකු කරලක් තියෙනවා, කරල් තියෙනවා. යම් කිසි කෙනෙක් මේ තන වර්ගයේ කපලා මිටියක් කරගෙන පොළවේ ගහනවා. පොළවේ ගහනකොට අර ඇට පුපුරලා සීසීකඩ යනවා. අන්න ඒ වගේ අනිත්‍ය සංඥාව වඩන කෙනෙකුගේ සියලුම ක්ලේශ ධර්මයන් අනේක උදු ක්ලේශ ධර්මයන් පින්නතුනි සුණු මිසුණු වෙලා යනවා. සුන්නත් දූලි වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අඹ ගහක තියෙන අඹ වල්ලක්. කෙනෙක් පොල්ලක් අරගෙන මේ අඹ වල්ලේ නැට්ටටම ගහනවා. ඉතින් අඹ ටික බිමට වැටෙනවා. වැටෙනකොට මේ අඹ ගෙඩි ටික සීසීකට ගැලවිලා යනවා. අන්න ඒ වගේ අනිත්‍ය සංඥාව වඩනකොට කාම රාගේ නැති වෙනවා, රූප රාගේ නැති වෙනවා, අරූප රාගේ භව රාගේ නැති වෙනවා, අවිද්‍යාවත් නැති වෙනවා, අස්මිමාන්නයත් මම කියන හැඟීමත් නැති වෙලා යනවා. එතකොට බලන්න පින්නතුනේ මේ අනිත්‍ය සංඥාව කොච්චර වටිනා භාවනාවක්ද. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ භාවනාව මේ තියෙන වටිනාකම පැහැදිලි කරනවා. මේ භාවනාවෙහි තියෙන වටිනාකම තථාගතයන් වහන්සේ පැහැදිලි කරන උපමා වලින්. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන සියලුම භාවනාවන්ට වඩා අනිත්‍ය සංඥාව ශ්‍රේෂ්ඨ වෙනවා කියන උන්වහන්සේ පැහැදිලි කරන්නේ ලස්සන උපමා කීපයකින්. උන්වහන්සේ වදාරනවා මේ කැණි මඩල. කැණි මඩල කියන එක පින්නතුල අහලා තියෙනව නේද? දැන් අපි හිතමු ශාලාවක් හදනකොට මැද කණු නැහැ. මේ ශාලාවේ වහලයට දාන පරාල එක තැනක එකතු වෙනවා. කියන්නේ බිත්ති උඩට දාපු පරාල උඩ පැත්තෙන් එක තැනකට එකතු වෙනවා. එතනට කියන අපි කැණි මඩල කියලා. එතකොට මුළු වහලේම පරාල එතෙන්ට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට වහලයට ප්‍රධාන වෙන්නේ කැණි මඩල. අන්න ඒ වගේ තමයි සියලුම භාවනා අතුරෙන්
අනිත්‍ය සංඥාව ශ්‍රේෂ්ඨ වෙනවා, ප්‍රධාන වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් පින්නතුනි මේ ලෝකයේ තියෙනවා සුවඳ මුල් වර්ග. එක එක මුල් වර්ග තියෙනවා. දැන් අපි දන්න මුල් වර්ගත් ගොඩක් තියෙනවනේ සුවඳ ඒවා නේද? මේ සියලුම මුල් වර්ග වලින් සුවඳම මුල් වර්ගයේ හැටියට සම්මතයේ තියෙන කළු අගිල්. මේ කළු අගිල් මුල හරිම සුවඳයි. අන්න ඒ වගේ සියලුම භාවනා අතුරෙන් ශ්‍රේෂ්ඨතම භාවනාව තමයි අනිත්‍ය සංඥා භාවනාව. නමුත් අපි මේ භාවනාවට මේ විදිහේ අවස්ථාවක් නැත්තම් මේ විදිහේ වටිනාකමක් අපි දීලා තියෙනවද? අපි නැවත කල්පනා කරලා බලන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකයේ තියෙන අරටු සහිත ගස්. මේ සියලුම අරටු සහිත ගස් වලින් සුවඳම අරටුව තියෙන්නේ රත් හඳුන් ගහේ. රත් හඳුන් අරටුව තරම් සුවඳවත් අරටුවක් නැහැ. අන්න ඒ වගේ අනිත්‍ය සංඥාව තරම් වටිනා භාවනාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ විවිධාකාර උපමා වලින් දක්වන්නේ මේක ඒ තරම්ම වටිනා භාවනාවක්. ඊළඟට පින්නතුනේ මේ ලෝකයේ තියෙනවා සුවඳ මල්. මේ සියලුම මල් අතුරෙන් සුවඳම මල මොකක්ද? සුවඳම මල තමයි පින්නතුනේ දෑසමන් මල. දෑසමන් මල තරම් සුවඳවත් මලක් තවත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන අන්න ඒ වගේ තමයි සියලු ප්‍රතිපදාවන් අතුරෙන් සියලු භාවනාවන් අතුරෙන් අනිත්‍ය සංඥාව තරම් වටිනා සුවඳවත් භාවනාවක් නැහැ. ඒ වගේම පින්නතුනි දැන් මේ ලෝකේ රජවරු ඉන්නවා. ප්‍රාන්ත රජවරු ඉන්නවා, ප්‍රදේශ රාජ්‍ය රජවරු ඉන්නවා, ප්‍රාදේශීය රජවරු ඉන්නවා. ඉතින් නොඑක් රජවරු ඉන්නවා. ඒ සියලුම රජවරුන්ට වඩා සක්විති රජුරු ශ්‍රේෂ්ඨයි. සක්විති රජුරෝ කියලා කියන්නේ ඒ සියලු රජවරුන්ට ප්‍රධානයි. අන්න ඒ වගේ තමයි බලන්න මේ අනිත්‍ය සංඥාව කියලා කියන හරියට සක්විති රාජ්‍ය වගේ ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි, මහානුභාව සම්පන්නයි. පින්නතුනි මේ විදර්ශනා භාවනාව බුද්ධ ශාසනයක් තුළ විතරනේ ලැබෙන්නේ. දැන් සමත භාවනාව නම් අබුද්ධෝත්පාද කාලවල පවා තිබුණා. ඒකනේ ඔය සමත භාවනාව වඩලා නොයේක් බ්‍රහ්ම ලෝක වලට ගිය බ්‍රහ්මයෝ අය හිටියනේ. නමුත් විදර්ශනාව නැහැ. එහෙමනම් මේ විදර්ශනා භාවනාව තරම් ශ්‍රේෂ්ඨ භාවනාවක් තවත් නැහැ. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මේ පොය දාට පායන සඳ තියෙනවනේ පුන් සඳ. මේ පුන් සඳ 16කට බෙදනවා. 16කට බෙදලා දැන් මේ අහසේ තියෙන තරු සියල්ල එක්තැන් කරලා අර 16න් එකක් ගත්තොත් ඒත් පින්නතුනි සියලු තරු වලට වඩා අර සඳ 16කට බෙදලා ඒ බෙදපු කෑල්ලේ ආලෝකේ වැඩි. ඒකට කියන සොලස් කලාව කියන. අන්න ඒ වගේ මේ සියලු භාවනාවන් අතුරින් ශ්‍රේෂ්ඨතම භාවනාව තමයි මේ අනිත්‍ය සංඥා භාවනාව. ඊළඟට තව උපමා රාශියක් තියෙනවා. සූර්යාලෝකයට උපමා කරලා තියෙනවා. මේ ලෝකයේ තියෙන මහාම ආලෝකේ සූර්යාලෝකයේ තරම් ශ්‍රේෂ්ඨයි කියනවා මේ අනිත්‍ය සංඥා භාවනාව. ඒ තරම්ම වටිනා භාවනාවක්. ඉතින් එහෙමනම් මේ කියන භාවනාවට අපේ දෛනික ජීවිතයේදී අපි මොනතරම් දේ දීලා තියෙන තැන ගැන අපි ගැඹුරින් කල්පනා කරන්න ඕන. ඉතින් බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලයක විතරයි අපට මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න තියෙන්නේ. මොකද අනිත්‍ය දැක්කනම් එතන ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ඒ නිසාම අපේ ඉලක්කය අපට සපුරා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනි මේ යන ධර්ම ගමන ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට අනිත්‍ය සංඥාව තරම් වටිනා භාවනාවක් වෙන ඇත්තේම නැහැ. ඒක අපේ පින්නතුල්ලා
අවබෝධ කරගන්නට ඕන. ඉතින් දැන් කාල වේලාව ඉක්ම යනවා. සක්දේව දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ උදාර කුසල් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා. අවීචී පටන් භවාග්‍රයම දක්වා වෙසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ උදාර කුසල් සැනසෙල්ල පිණිස වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. දේශක්ඛයෝ